හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมนังสัมปุณนัง ආමභන්තේ ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි คามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමාදට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ติสารเนนสันทิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาปมาเดนสัมปาดิตัมบัง ආනුභන්තේ සාදු 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 ဟိုတိုင်းရှိပဒနာမතමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සිහි පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ ඉන්න ඉරියව්වට සිහි පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාම කලාතුරකින්. ඒ වගේම ඒ ධර්මය
මේ ලෝකේ පවතින තාම කලාතුරකින් ඒ වගේම ඒ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ තාම කලාතුරකින් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ තාම කලාතුරකින් මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු උතුම් සද්ධර්මයේ මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුලින් මේ ධර්මයේ අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනාව උදාපත් වෙලා තියෙනවා. අපි ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි ජීවිතය කියන්නේ හරිම తాවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක හරියට තන අග තියෙන පිළිබිඳක් වගේ කියලා. තන අග තියෙන පිළිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි ඕනම මොහොතක මේ ජීවිතේ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම ජීවිතේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනෙන් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වෙලා නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතර වෙලා නැහැ. ඒ වගේම මේ ජීවිතය මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතයේ දියේදීරක් වගේ දියේදීර වහාම මැකෙනවා. මැකෙන ඉර අපිට ආයි කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ජීවිතයේ මේ විදිහට ගත්තාම කිසිම හයියක් හත්තියක් නැති වේගයෙන් මරණය කරා යන මරණය කරාම පියමන්නගෙන මරණයෙන් කොයි මොහොතේ හෝ මේ ජීවිතේ මැකී යනවා. මේ මරණය නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නටත් පුළුවන්. කන බොන ආහාර පාන බැරි වෙලාවක් වසක් පිසක් වුණොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ලිස්සලා වැටුණොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පී දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වුණොත් මැරෙන්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන මේ දේවල් මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතය කියන්නේ හරිම తాවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපේ සති කීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසාම අපේ මේ අවසාන බණ ඇසීම දේශනය වෙන්නටත් පුළුවන්. ලෝතර බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම ඇහෙන්නේ නැහැ. මේ මොහොතේ අපිට භාග්‍ය වාසනාව තාපත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ මනස බාහිර අරමුණු වලට යන්නේ නොදී සම්පූර්ණ මේ දේශනාවට යොමු කරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදය අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉදේව භික්ඛවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්තෝ සමනෝ සුඤ්ඤෝ පරප්පවාදා සමනේහි අඤ්ඤේති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි,
අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙන මොහොත. අද දිනේදීත් අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයට අයිති චූල සිංහනාද සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේම සූත්‍ර දේශනා දෙකක් තියෙනවා. මහා සිංහනාද සහ චුල්ල සිංහනාද කියන එක. ඒතර සිංහනාදය කියන්නේ ශ්‍රේෂ්ඨ හර කියන එකයි, ශ්‍රේෂ්ඨ ප්‍රකාශනයන් කියන එකයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී බුද්ධ ශාසනයේ තියෙන අභිමානවත් ශ්‍රේෂ්ඨ ප්‍රකාශනයක් දේශනා කරනවා. ශ්‍රාවකයන්ට ඒ ප්‍රකාශනය සිද්ධ කරන්නට උන්වහන්සේ දේශනා කරනවා. ඉදේව භික්ඛවේ ශ්‍රමණෝ මහණනි මේ ශාසනය තුල තමයි ශ්‍රමණයා ඉන්නේ. ඉදේව ද්විතීය දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය තුලමයි. ඉද තතියෝ සමනෝ තුන්වෙනි ශ්‍රමණයාත් මේ ශාසනයමයි. ඉද චතුත්ථෝ සමනෝ හතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය තුලමයි. ශුඤ්ඤෝ පරප්පවාදෝ සමනේහි අඤ්ඤේ අනිත් ආගම් ඒ වගේ මතවාද තුල ශ්‍රමණයන් වහන්සේලාගෙන් හිස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මහණනි මේ විදිහට ඔබලට සිංහනාද කරන්න මේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශනය මේ අභිමානවත් ප්‍රකාශනය සිද්ධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාම තමයි මේ ලෝකේ සෝතාපන්න කියන ශ්‍රාවකයන් ශ්‍රමණයන් වහන්සේලා මේ ලෝකයට බිහි වෙන්නේ. සකදාගාමී කියන ශ්‍රමණයන් මේ ලෝකයට බිහි වෙන්නේ. අනාගාමී කියන ශ්‍රමණයන් මේ ලෝකයට බිහි වෙන්නේ. ආරහත් කියන ශ්‍රමණයන් මේ ලෝකයට බිහි වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාමයි. අනිකුත් කාලවලදී මේ කියන ලද සෝතාපන්න ශ්‍රාවකයන් ශ්‍රමණයන් මේ ලෝකෙ නැහැ. ඒ වගේම සකදාගාමී අනාගාමී අරහත් නැහැ. සම්මා සම්බුදු කෙනෙක් පහළ වුණාම තම පමණයි ලෝකයට මේ සෝතාපන්නයි කියන මේ පුජ්‍යල කොට්ටාසෙ නැත්නම් ශ්‍රාවක කොට්ටාසෙ ශ්‍රමණ කොට්ටාසෙ මේ ලෝකයට බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයේ තුල ඉන්න ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරන්න පුළුවන් මේ ශාසනය තුල තමයි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රමණයන් වාසය කරන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරොත් වෙනත් ආගමික අය අහන්න පුළුවන් මොන හේතු අරගෙන මොන බලයක් අරගෙනද ඔබලා මේ වගේ ප්‍රකාශනයක් කරන්න මේ ශාසනය තමයි මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණයන් ඉන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප තථාගතයන් වහන්සේ කරුණු හතරක් පෙන්නලා තිනේ. ඒ කරුණු හතර අප තුල පවතින නිසා තමයි අපි මේ වගේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශනයක් කරන්නේ. කරුණු හතර තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ඒ වගේම ධර්මයේ කෙරෙහි, සංඝයාගේ කෙරෙහි, ඒ වගේම සීලේ පරිපූර්ණත්වය සහ එකට ජීවත් වෙන අය පිළිබඳව ප්‍රියමනාපව කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ කරුණු මුල් කරගෙන තමයි මේ ප්‍රකාශනය කරන්නේ. ඉතින් වෙනත් ආගමික අයත් කියන්න පුළුවන් අපිත් අපේ තුරත් ওই කරුණු හතර තියෙනවා. මොකද අපිත් අපේ ආගමේ නායකයාට ප්‍රසාදයක් තියෙනවා, ධර්මයට ප්‍රසාදයක් තියෙනවා, සංඝයාට ප්‍රසාදයක් තියෙනවා. ඒ වගේම අපිත් අපිට අයිති සිල් රකින්න, ඒ වගේම අපිත් අපේ පිරිසත් එක්ක එකට ප්‍රේමනාපව කටයුතු කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහේ ප්‍රකාශ කරොත් ඒ වගේ අයගෙන් අහන්න කියනවා මේ ශාසනයක් තුළ ආගමක් තුළින් මනුෂ්‍යයා බලාපොරොත්තු වෙන්නේ එකම එක නිෂ්ඨාවක්. ඒ තමයි දුකින් නිදහස් වෙන්නේ. ඒ නිසා අහන්න කියනවා ඒ හැමෝම ලබන්නේ එකම නිෂ්ඨාවද නැත්නම් නිෂ්ඨාව විවිධයිද කියලා. එතකොට හරියට උත්තර දුන්නොත් හැමෝම උත්තර දිය යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැමෝම ලබන්නේ එකම එක නිෂ්ඨාවක්. ඒ තමයි දුකින් නිදහස් වීම කියන එක, නිවන් ලැබීම කියන එක. ඉතින් ඒ නිසා මේ නිර්වාණය ලැබීම කියන දේ රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත
ඒ වගේම තණ්හාවෙන් උපාදානයේ යුක්ත පුජ්‍යලයන්ට සිද්ධ කරන්න හැකියාවක් නැහැ. ඒ සිද්ධ වෙන්නේ විරාගී හිතක් තියෙන. ඒ වගේම රාග දේශ මොහ කියන වලින් නිදහස් වෙච්ච පුජ්‍යලයන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට රාග දේශ මොහ වලින් නිදහස් වෙච්ච අය තමයි මේ ලෝකයේ මේ දුකින් නිදහස් වෙන කියන කාරණය සිද්ධ කරගන්නට හැකියාව තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පෙන්නනවා මේ ලෝකයා තුල දිට්ඨි දෙකක් තියෙනවා. ඒ තමයි භව දිට්ඨි සහ විභව දිට්ඨි කියන එක. භව දිට්ඨි කියන්නේ පැවැත්ම පිළිබඳව විවිධාකාර මත දරනවා ලෝකය. සමහර අය පැවැත්ම කියන එක බාර ගන්නවා, පිළිගන්නවා. ඒ නිසා මේ භව පැවැත්ම පිළිබඳව විවිධාකාර මතවාදී දරනවා. සමහර අය භව පැවැත්ම පිළිගන්නේ නැහැ. ආය උපතක් පිළිගන්නේ නැහැ. ඒ නිසා එයාට කියනවා එයාගේ මතය තමයි විභව දිට්ඨි කියන එක. ඒතර භව දෘෂ්ටිය මත දරන අය විභව දෘෂ්ටියට කැමති නැහැ. විභව දෘෂ්ටිය දරන අය භව දෘෂ්ටිය දරන අයට කැමති නැහැ. ඒ නිසා යම්කිසි සම්මා බ්‍රාහ්මණය මෙන්න මේ දිට්ඨි දෙකේම යථා ස්වභාවය අවබෝධ කරගත්තේ නැතුනොත් මේ දිට්ඨි දෙකේම සමුදය අස්තංගමය ආස්වාද ආදීන නිස්සරණය කියන මේ කරුණු පහම අවබෝධ කරගත්තේ නැතුනොත් ආන්නේ අය බුදුරජාණන් වහන්සේ කියන රාග සහිතයි, දේශ සහිතයි, මෝහ සහිතයි, තණ්හා සහිතයි, උපාදාන සහිතයි, ඒ වගේ විනෝමින් තොරයි, ඒ වගේ මැලෙන ගැටෙන පුද්ගලයන්, ඒ වගේ මේ අය කෙලෙස්ම වාසස්ථානය කරගෙන කෙලෙස් තුළම ජීවත් වෙන පිරිසක් වෙන. ඒ නිසා එයාට මේ ජාතීන් ජරාවෙන් මරණින් ශෝකයෙන් පරිදේවෙන් දුකින් දුන්නසින් කවදාකවත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට හැම කෙනාගේම සියලු ආගම් අදහන හැමෝගෙම එකම ප්‍රාර්ථනය තමයි දුකින් නිදහස් වෙන්න. දුක් නැති කරන්න තමයි හැමෝම තවත් කෙනෙකුගේ උපදේශයක් දරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්නනවා මේ උපාදාන හතරක් තියෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. මොකද මේ භවය කියන එක සකස් වෙන්නේ අපි දන්න උපාදාන පත්‍ය භව. එතකොට මේ භව උපාදානය කියන එක බුදුරජාණන් වහන්සේ හතරක් පෙන්නනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. උපාදානය කියන්නේ හිත බැඳිලා යාම කියන එක අපි ඊයේ දේශනාවේදී මතක් කරලා දුන්නා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාදාන හතර පිළිබඳව සමහර ආගම් වල කතා කරනවා, ආගමික නායකයෝ කතා කරනවා. කාම උපාදානය ගැන කතා කරනවා. සමහරලාට සීලබ්බත උපාදාන, ditthi උපාදාන කතා කරන හැබැයි මේ අත්වාද උපාදානය ගැන අය කතා කරන්නේ ඒක අවබෝධයක් ගැන අය ප්‍රකාශ කරන්නේ. මොකද ඒයට ඒක අවිෂය කාරණයක් හැටියට දේශනා කරනවා. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැති කාලවලත් මේ කාමයන්ගේ ආදීනව ප්‍රකාශ කරනවා. කාමයන්ගෙන් තොර වෙලා පිරිසක් වාසය කරනවා. ඒ වගේම දරුණු මිත්‍යා දෘෂ්ටි දරන්නේ නැතුව සමහර අය පුනර්භවය විශ්වාස කරනවා, වෙනත් උපත් විශ්වාස කරනවා. එහෙම කරගෙන කටයුතු කරනවා. ඒ නිසා ඒ වගේ පිරිස බුදුරජාණන් වහන්සේලා නැති කාලෙත් පහළ වෙනවා. ඒ වගේම වැඩි විදියට දුක් නැති කරන්න දේවල් කරන්න නැතුව දෛනික ජීවිතයේ නිසි දේවල් යහපත් කුසල ධර්ම ආදී කරන පිරිස් ලෝකේ පහළ වෙනවා. හැබැයි මේ දේවල් නිවැරදි කරගත්තත් මේ අත්වාද උපාදානය කියන එක නිවැරදි කරගන්න සාමාන්‍ය ලෝකයාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ ශාසනයක් තුල මේ උපාදාන හතරම හරියට අවබෝධ කරගත්තේ නැතිනොත් ඒ අයගේ සාතුරුන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදේ මනාකොට පිහිටි එකක් නෙවෙයි. ධර්මයේ කෙරෙහි පිහිටි ඒ ප්‍රසාදේ මනාකොට පිහිටි එකක් නෙවෙයි. සිල් රකින්නකොට ඒක මනාකොට පිහිටි සීලයක් නෙවෙයි. ඒ වගේම තමන් හා එකට කටයුතු කරන අයට ප්‍රියයි මනාපයි කියන එක මනාකොට පිහිටි එකක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි මෙතේ ඒ කරුණ දක්වා මේ දේශනාව අපි ශ්‍රවණය කරා. ඉතින් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී සිද්ධ කරනවා තථාගතෝච භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ සබ්බ උපාදාන පරිඤ්ඤාවාදෝ පටිජානමානෝ සම්මා සබ්බ උපාදාන පරිඤ්ඤම් පඤ්ඤාපේති. මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ
උපාදානයන්ගේ පිළිසිඳ අවබෝධයේ පිළිබඳව උන්වහන්සේත් කරුණු දක්වනවා. මේ උපාදානයන් අවබෝධ කරගත්තා කියලා ලෝකයා ඉදිරියේ ප්‍රකාශනය කරනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා කාමුපාදානස්ස පරිඤ්ඤම් පඤ්ඤාපේති. මේ කාමුපාදානය කියන්නේ මොකක්ද කියලා හරියටම පිළිසිඳ අවබෝධ කරගන්න උන්වහන්සේ ප්‍රකාශන කරනවා. ditthi උපාදානි, සීලබ්බත උපාදානි, අත්ථවාද උපාදානි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උපාදාන ගැන හතර ගැනම ඒවා අවබෝධ කරගන්න ශ්‍රාවකයාට අවශ්‍ය සියලුම කාරණා දේශනා කරලා තියෙනවා. දැන් කාමී ගත්තොත් කාමී කියන්නේ මොකක්ද? කාමී ආස්වාදේ ආදීනව නිස්සරණ සමුදය අස්තංගම මේ හැම දෙයක්ම කාමී පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කාම උපාදාන, ditthi උපාදාන ගැනත් එහෙමයි. සීලබ්බත උපාදාන ගැනත් එහෙමයි. අත්වාද උපාදානය ගැනත් එහෙමයි. මේවා පිළිසිඳ අවබෝධ කරගන්න ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ ධර්මීය දේශනා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව රූපෝකෝ භික්ඛවේ ධම්ම විනී යෝ සත්තරි පසාදු. මහණෙනි මෙන්න මේ වගේ ධර්ම විනයක ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදය සම්මග්ගතෝ අක්ඛායති මනාකොට පිහිටි ප්‍රසාදයක් හැටියට ප්‍රකාශනය කරනවා. ධර්මයේ කෙරෙහි යම් පැහැදීමක් තියෙනවා නම් ඒකත් මනාකොට පිහිටි එකක්. ඒ වගේම සීලේසු පාරිපුරේ අය රකින්න සීලියත් ඉතාමත්ම පිරිසිදුව රකින්න එක. මොකද උපාදානය කිසිවකට නොමැදී තමයි ඒ වගේ අය සීලය සම්පූර්ණ කරන්නේ. ඒ වගේම ඒ අය තමන්හා එකට ඉන්න අය කෙරේ තියෙන ඒ ප්‍රේමනාප භාවයත් මනාකොට පිහිටි එකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තංකිස්ස හේතු ඒකට හේතුව මොකද්ද? ස්වාක්ඛාතා භික්ඛවේ ධම්ම විනයේ සුප්පවේදිතේ නීයානිකේ උපසංවතනිකේ සම්මා සම්බුද්ධප්ප වේදිතේ. ඒකට හේතුව තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන මේ ධර්ම විනය ස්වාක්ඛාතයි කියනවා. සුප්පවේදිත කියන්නේ මනාකොට අවබෝධ කරගෙන, නීයානික කියන්නේ මේක ලෝකෝත්තරත්වයේ කරාම ගෙනියන ධර්මයක්. උපසම සංවත්තනික කියන්නේ කෙලෙස් සංසිඳවනවා. සම්මා සම්බුද්ධ පවේදිත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත බුදු කෙනෙක් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒකයි සම්මා සම්බුද්ධ පවේදිත කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ ධර්මය ලෝකයාට ප්‍රකාශනය කරන්නේ. ඉතින් ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේත් මේ ලෝකයට පහළ වෙලා මෙන්න මේ උපාදානය කියන එක ශ්‍රාවකයාට අවබෝධ කරගන්න, උපාදානයෙන් තොරව කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හේතුව මොකද? උපාදානයේ යන්තාවක් තියනවාද ඒ තාකල් භවය කියන එක සකස් වෙනවා. එතකොට භවයක් නෑ. නොයෙක් මත දරුවත් උපාදානයේ තියෙන තාකල් කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ උපාදානය ගැන දේශනා කරන, උපාදානයෙන් තොරව කටයුතු කරන්න ශ්‍රාවකයන්ට දේශනා කරනවා. මොකද බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති කාලවල දුකින් නිදහස් වෙන නොයෙක් දේවල් කරන, සමහර සමාධිය පවා දියුණු කරනවා, අට සමාපත්තිය දියුණු කර ගන්නවා. එහෙම දියුණු කරගත්තට ඒ අයට පුළුවන් කමක් නැහැ දුකින් නිදහස් වෙන්න. මොකද ඒ ලබා ගන්න දේ අත්වාද උපාදාන වශයෙන් බැඳෙනවා. ඒ ලබන සමාධියත් මමේ මාගේ මටයි තී කියලා බැඳෙනවා. ඉතින් ඒ නිසා ඒ අයට පුළුවන් කමක් නැහැ අන්න භව නිරෝධ කරන්න. භව නිරෝධ කරන්න බැරි, උපාදාන නිරුද්ධ වෙන්නේ නැති නිසා. ඉතින් භවය නිරුද්ධ කරන්න නැති අයට ජාති නිරුද්ධ කරන්නත් බෑ. ජාති නිරුද්ධ කරන අයට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න බෑ. සියලු දුක්ඛයන්ගෙන්ම නිදහස් වෙන්න ඒ කට්ටියට පුළුවන් කමක් නැහැ. తాවකාලික දුක නැති කරාය කියන දෙයක් කරගන්නවා මිසක් පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන පිරිසක් වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා තමයි මෙන්න මේ උපාදානයේ පිටිබඳව පරිපූර්ණ වශයෙන් ශ්‍රාවකයාට දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමේචකෝ භික්ඛවේ චත්තාරෝ උපාදානා කින් නිදානා කින් සමුදයා කින් ජාතිකා කින් පබවා. එතන මේ උපාදානය කියන්නේ බුදුරජාණන් වහන්සේ හිත බැඳිලා යනවා කියන දේ සකස් වීමක්. එතන මෙන්න මේ උපාදානය කියන එක කින් නිදානා කියන්නේ ඒකට තියෙන හේතුව මොකද්ද? කින් සමුදයා කොමකින්ද මේ උපාදානය හටගන්නේ? කින් ජාතිකා කොමකින්ද උපදින්නේ? කින් පබවා කොම පවතින තාක්කල්ද මේ උපාදානය පවතින්නේ?
ඊළඟට බුදුරජාණන් වහන්සේම පිළිතුරු සපයනවා ඉමේකෝ චත්තාරෝ උපාදාන මේ සතර උපාදානම තණ්හා නිධාන තණ්හාව හේතු කොටගෙන නිධානයි තණ්හා සමුදය තණ්හාව හටගත්තොත් තණ්හා ජාතික තණ්හාව ඉපදුනොත් තණ්හා පබව තණ්හාව පවතින තාක්කල් තමයි මේ උපාදානෙ තියෙන්නේ එහෙනම් යන්තා තණ්හාව පවතිනවද ඒ තාක්කල් බැඳෙනවා කියන එක නතර වෙන්නේ අපි දන්නවා දෙයක ඇලීම තියෙනකන් එතන ඇලෙනවා නම් අර දෙයක් ගැලවෙන්නේ නැහැ ඒක ඇලිලාම පවතිනවා ඒ නිසා මෙන්න මේ තණ්හාව යන්තාවක් තියෙනවද හිතේ බැඳී යාම කාටවත් නතර කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ උපාදානයට හේතුව බුදුචාන් වහන්සේ දේශනා කරන්නේ තණ්හාව කියන එකයි එතකොට මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ හැම තණ්හාවක්ම පවතින තාකල්ම අර උපාදානය කියන එක තියෙන උපාදානය තියෙන තාකල් ලෝකයට මේ ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර තණ්හා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාවත් කුමකින්ද මේ කුමක් හේතු කොටගෙනද කුමක් ඉපදීමෙන්ද කුමක් පැවතීමෙන්ද මේ තණ්හාව. ඒතර තණ්හාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා වේදනා නිදානා වේදනා සමුදය වේදනා ජාතිකා වේදනා ප්‍රභව මේ තණ්හාව කියන්නේ වේදනාව නිධාන කොට වේදනාව හට ගැනීමෙන් වේදනාව ඉපදීමෙන් වේදනාව පැවතීමෙන් එහෙනම් වේදනාව යන්තා පවතිනවද ඒ තාක්කල් තණ්හාව කියන එක පවතිනවා. ඒතර වේදනාවත් බුදුරජාණන් වහන්සේ පෙන්නන විඳීමක් තියෙන තාක්කල් තමයි කැමැත්ත. එහෙනම් වේදනාව කියන්නේ මොකද? ඒක සංස්කාරයක්. ඇයි වේදනාව හටගන්නේ? ඒකේ හේතුවක් වෙනවා වේදනාවේ නිධානය කුමක්ද? සමුදය කුමක්ද? ඉපදීම කුමක්ද? පැවැත්ම කුමක්ද කියලා දේශනා කරනවා. එතන මෙන්න මේ වේදනාව පවතින්නේ පස්ස නිධානා කියන පස්සේ හේතු කොටගෙන පස්ස සමුදය ස්පර්ශය හටගත්තොත් තමයි වේදනාව හටගන්නේ. පස්ස ජාතික ස්පර්ශය ඉපදුනොත් තමයි වේදනාව උපදින්නේ. පස්ස පබව ස්පර්ශය යන්තා පවතිනවා ඒ තාක්කල් වේදනාව පවතිනවා. ඊළඟට ස්පර්ශය ගැනත් ඒ විදිහටම කරනවා. ස්පර්ශය කුමකින්ද? ඒතර ස්පර්ශය සලායතන නිධානා සලායතන සමුදය සලායතන ජාතික සලායතන පබව මේ ස්පර්ශය පවතින්නේ සලායතන හේතු කොටගෙන සලායතන හටගත්තු සලායතන ඉපදුණු සලායතන පැවතුණු තමයි ස්පර්ශය පවතින්නේ. ඒතර සලායතන නාම රූප ඉපදීමෙන් නාම රූප පැවතීමෙන් තමයි සලායතන. නාම රූප විඤ්ඤාණය හේතු කොටගෙන විඤ්ඤාණය හටගැනීමෙන් විඤ්ඤාණය ඉපදීමෙන් විඤ්ඤාණය පැවතීමෙන් ඊළඟට විඤ්ඤාණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඤ්ඤාණය කින් නිධානං කින් සමුදයං කින් ජාතිං කින් පබවං කියලා. විඤ්ඤාණය කුමක් හේතු කොටගෙනද කුමක් හට ගැනීමෙන්ද කුමක් පැවතීමෙන්ද ඒ වගේම කුමක් ඉපදුනොත්ද විඤ්ඤාණයන් සංස්කාර හේතු කොටගෙන සංස්කාර හට ගැනීමෙන් සංස්කාර ඉපදීමෙන් සංස්කාර පැවතින තාකල් විඤ්ඤාණය පවතිනවා. ඒතර මේ සංස්කාරත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කින් නිධානං කින් සමුදයං කින් ජාතිං කින් බබ මේ සංස්කාර කුමකින්ද පවතින්නේ. එතකොට සංස්කාර කුමකින්ද හටගන්නේ සංස්කාර කුමක් උපදිනද උපදින්නේ කුමක් පවතින තාක්කල් සංස්කාර පවතින්නේ. එතකොට සංස්කාර පිළිබඳව දේශනා කරනවා අවිජ්ජා නිදානා අවිජ්ජා සමුදය අවිජ්ජා ජාතික අවිජ්ජා ප්‍රභව අවිද්‍යාව හේතු කොටගෙන අවිද්‍යාව හට ගැනීමෙන් අවිද්‍යාව ඉපදීමෙන් සහ අවිද්‍යාව පැවතීමෙන් තමයි මේ සංස්කාර පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යතෝචකෝ භික්ඛවේ භික්ඛු යම් කාලයක මේ ශාසනය තුළ ප්‍රතිපත්තිය යෙදෙන විසුව අවිද්‍යා පහීනා හෝති අවිද්‍යාව ප්‍රහීන කරගත්තා නම් විද්‍යාව උපන්නා විද්‍යාව උපදවා ගත්තා නම් සෝ අවිද්‍යා විරාගා විච්ඡුප්පාදා මේ අවිද්‍යාවට නොඇලීමෙන් විද්‍යාව උපදවා ගැනීමෙන් නේව කාම උපාදානං උපාදේ දන්නේ අය කාම උපාදාන කරන්නෙත් නැහැ කාම උපාදානයට බැඳෙන්නෙත් නැහැ ditthi උපාදානයට බැඳෙන්නෙත් නැහැ සීලබ්බත උපාදානයට බැඳෙන්නෙත් නැහැ අත්වාද උපාදානයට බැඳෙන්නෙත් නැහැ
අනුපාදියානු කිසිවකට බැඳෙන්නේ නැති න පරිතස්සති තැති ගැනීමකුත් නෑ අපරිතස්සන්තු තැති ගැනීමක් නැති නිසා පච්චත්තන් ඒව තමා තුළම පරිනිබ්භායති නිවෙන කෙනෙක් බවට පත්වෙනවා. කිසිවකට හිත බැඳී යන්නේ නැත්තන් තමා තුළම නිවන කෙනෙක් වෙන බවට පත්වෙනවා. කීනා ජාති ඒ පිටිස ජාතිය ශය කරනවා ආය උපතක්කයට ලැබෙන්න නැහැ. වසිතම් බ්‍රහ්මචරියන් ශාසන බ්‍රහ්මචරයා වැසනීම කතන් කරණීයන් නාපරං ඉත්තත්තායා ඒ අය මේ ශාසනය කළ යුතු සියලුම දේ කරගත්තක පිරිසක් බවට පත්වෙනවා. එතුට ඒ තමයි රහතන් වහන්සේලා ඒ තමයි මේ බුදු ශාසනය ඉන්න හතරවෙනි සමන කොටස. එතුර බුදුරජාණන් වහන්සේ කිවන මේ ලෝකයේ තියන එකම නිෂ්ඨාවේ තමයි මේ කෙලෙස් නැති කරලා අරිහත්වයට පත්වීම. එතුට ඒකයි මේ බුද්ධ ශාසනය සාාවකවාන්නේ තත්වයට පත්වී නිසා තමයි ශාවකයන්ට අභිමානුවත්ව කියන්න පුළ මේ ශාසනය තමයි පලවෙනි දෙවිනි තුන්වෙනි හතරවෙනි සමනයන් ඉන්න කියලා. තේනිසා අපි ඉතාම සන්තෝෂයට පත්වෙන් ඕනි ඒ වගේ අභිමානුවත් ශාසනයක් තුළ සාාවකයන් හැටියට අපිට කටයුතු කරන්න ලැබුණ ඇති මේ වගේ අපිට අභිමානුවත් ශාසනයක් භාගවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පණිවිඩේ අපිට මෙතෙක් ලබාදී ගෙනාවේ මේ ශාසනය තුළ පැවිදි ගුණදම් පිරුපු උතුම් පැවිදි උතුමන් වහන්සේලා නිසා තමයි මේ වගේ වටිනා ශාසනයක් අපිට අභිමානුව ශේෂ්ඨ ශාසනයක් අපිට උරුමුණේ. බුදුරජාණන් වහන්සේගේ සාාවක සංඝයා නිසා තමයි අපිට උරුමිය පැමිල්ලතියෙන විශේෂයෙන් පැවිදි සාාවක සංඝයා නිසා තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණවිඩය ලැබෙන්නේ. ඉතින් ඒ පරම්පරාවට පවත්වාගෙන ආපු ඒ සංඝ පරම්පරාව නිසා තමයි මේ අභිමානුවත් ශාසනයක අපිට උරුම කියන්න ලැබෙන තාම සන්තෝෂයට පත්වෙන්න ඕනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි හඳුනාගෙන ඒ වගේම ඒ ශාසනය අපි නිවැරදුව තේරුම් අන භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණ යන පිරිසක් බවට පත් වනා ඒ වගේම ධර්මය සරණ යන සංඝයා සරණ යන පිරිසක් බවට පත්වෙන්න අපිට හැකියාව භාග්‍යවාසනාව උදාපත් වනා. එතේ නිසා හැමදනා මේ ගැනිතාම සන්තෝෂයට පත්වෙන්න ඕනේ. ඉතිං අද දිනේදී අපි ධර්ම දේශනාමතකින් නිමා කරනවා. අද විශේෂයෙන්ම මේ අභිමානුවත් අපිට ශාසනය උරුම කියල දුන්නු ඒ මහා නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි පුුණ්‍යන් මෝදනා කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාරාමං්‍ය මහානිකායේ මහානායක මාහිම්පාණන් වහන්සේ මීට දින කීපයකට පෙළ උන්වහන්සේ අපත් වනා. ඉතින් අද දිනදී උන්වහන්සේගේ ආධාන පුුණ්‍යෝෂය ශ්‍රී ලංකාව තුළ සිද්ධ වෙනවා. ඉතින් අපිත් උන්වහන්සේ විදෙසා මේ ධර්මශ්‍රවනය කරලා ඒ කරගත්ත පිනක් ඒ වගේම මෙහි මොහොතේ උන්වහන්සේ උදෙසා විශේෂ චීවර පූජාවක් සිද්ධ කරලා පුුණ්‍යානුමෝදනා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බද්ධයක විහාරී ආරණ්‍ය ශේනාසනයේ දායක පිරිසත් ඒ වගේම දම්සු ආරණ්‍ය ශේනාසනයේ ඒදායක පිරිසත් කියන ඒ වගේ මලේසියාවේ ඒදායක පිරිසත් එකතු වෙලා අපි විශේෂ චීවර පූජාවත් සිද්ධ කරලා උන්වහන්සේ උදෙසා තව සුළු මොහොතකින් අපි ඒ උතුම් පුුණ්‍ය කටයුතු සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊට අනතුර අපි සුපුරුදු පරිදි පුුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. මෙතන ඉඳලා අපි ඒ වැඩසටහන්ට තව සුළු මොහොතකින් අපි මේ පිරිස සහභාගයෙන් අපි හැම දෙනාට මතක් කරනවා. සැදැහැවත්නි ඊළඟට අපගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා ශ්‍රීනන්ද ස්වාමීන් වහන්සේත් මෙම ස්ථානයට වැඩම කරන්න කියලා අපි බලාපොරොත්තු සිටිනවා. ඒ වගේම ගෞරවනීය ඉලක්කකරල්ලේ පාසාදික ස්වාමීන් වහන්සේත් අප සමග එක් වෙවි තව සුළු මොහොතකින්
පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරනතුරු ඔබ සමග රැඳී සිටින ලෙසට අපගේ ඊටම ගෞරවයෙන් ආරාධනා ඉල්ලා සිටිනවා අපගේ සදහවත් පිරිසට. මේ අවස්ථාවේදී පූජ්‍යපාද එක්පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා. අපි දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපවත් වදාළ මහා නායක ස්වාමීන් වහන්සේ දෙසා අපි පළමුවෙන්ම චීවර පූජාව සිදු කරලා උන්වහන්සේ දෙසා පුණ්‍යානුමෝදනා සිදු කරන්නට පළමුවෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අද දිනේදී මේ උතුම් පුණ්‍ය කටයුතු සඳහා මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින එපාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම දම්සුව ආරණ්‍ය සේනාසනයේ ගෝකරැල්ලේ පාසාදික ස්වාමීන් වහන්සේත් සහභාගී වෙනවා. ඉතින් පළමුවෙන්ම අපි ඒ මහා නායක ස්වාමීන් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා සිදු කරන්න අපි චාරිත්‍රානුකූලව උන්වහන්සේ උදෙසා චීවරයක් සංඝ සතු කරලා පූජා කරමු. අනන්ත ගුණ ඇති මහා සංඝරත්නයේ ගුණ අපි කවුරු සිහිපත් කර ගන්නට ඕනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෞකික ලෝකෝත්තර උතුම් පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්න ඒ ලෞකික ලෝකෝත්තර අභිමතාර්ථයන් සිද්ධ කරගන්න හැකි පින් සිද්ධ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට අපි පොඩිහම් හෝ පූජාවක් සිද්ධ කරනවා නම් ඒකේ මහා ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අනන්ත ගුණ ඇති ඒ මහා සංඝරත්නයේ ගුණ මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ මහා සංඝරත්නය දෙසා අපි මේ සකස් කරගත් උතුම් චීවරය සංඝ සතු කොට පූජා කරමු. ඒ සඳහා කවුරුත් නමස්කාරය යන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඕකාසමයං භන්ති ඕකාසමයං භන්ති ඉමං චීවරං බිකු සංඝස්ස ධේම ဒုတိယံ පි මයං භන්ති ඉමං චීවරං බිකු සංඝස්ස ධේම තතියම්පි මයං භන්ති ඉමං චීවරං බිකු සංඝස්ස ධේම. හොඳයි සාදුකාරයක් පවත්වන්න සිවුරු පූජා ඒ වගේම අපි මේ මොහොතේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා සිදු කරමු. අනිච්චාවත සංඛාරා උපාදේ වය ධම්මිනෝ උම්පජ්ජිත්වා නිරුද්ධන්ති තේ සම්මෝපසමෝ සුඛෝ අනිච්චාවත සංඛාරා උපාදේ වය ධම්මිනෝ උම්පජ්ජිත්වා නිරුද්ධන්ති
අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒසං උපසමෝ සුඛෝති. හොඳයි, අද දිනේදී ලෞතර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරා. ඒ වගේම මේ සඳහා දායකත්වයේ සැපයුවා. ඒ වගේම ධර්මයේ දේශනා කිරීමෙන් අපි අමෘත දානමය පින්කම සිදු කරගත්තා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම තුළදී අපේ චිත්තසංතාන තුළ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාද සිත් පහළ වෙනවා. මේ දේශනාවන් ශ්‍රවණය කරන්න සම්මා සම්බුද්ධෝ භගවා භාග්‍යතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි කියලා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අපිට ප්‍රසාද සිත් පහළ වෙනවා. තුන්වන් කෙරෙහි සිත පහදා ගැනීමත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී ඒ මහා නායක ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා චීවරයක් සංඝ සතුටුවට පූජා කරා. ඒ වගේම අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා සජ්ජායනා කරා. මේ රැස් කරගත්තා වූ සකල විද කුසලාන සංස ධර්මයන් ඒ මහා නායක මහින්පාණන් වහන්සේට අපි මේ පින් අනුමෝදන් කරමු. උන්වහන්සේ මේ උතුම් පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා උන්වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියලා අපි මේ මොහොතේ පැන්වටලා පින් අනුමෝදන් කිරීම සිදු කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා වාරි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති උන්නමේ උදකං වට්ටං යථා නින්නම් පවත්වති ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති. හිස්ව තිබුණු භාජයේ පැනින් ඉතුරුනා වගේ අපි රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මය ඒ මහා නායක මහින්පාණන් වහන්සේගේ ජීවිතයට අනුමෝදන් වෙලා උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න අපි රැස් කරගත් පින අනුමෝදන් වේවා කියලා නිදර්ශනය අපි මේ පැන්වැටීමෙන් සිද්ධ කරේ. මහා නායක මහින්පාණන් වහන්සේ පිළිබඳව කෙටි අනුශාසනාවක් සිද්ධ කරන්නට අපේ පාවල සිරිනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඒ වගේ මේ පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධව ඉංග්‍රීසියෙන්ම කෙටි දේශනාවක් සිද්ධ කරන්න ඒ ගොකරැල්ලේ ඒ පාසාදික ස්වාමීන් වහන්සේටත් අපි ආරාධනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර සමාව ලැබේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි, ශාසනය පිළිබඳ තීව්‍ර ගෞරවයක් ඇතිව මහත්ම ඇති මහතෙරුන් වහන්සේ නමක් වූ නිහඬ නිවුණු දිවි ගමනක අව්‍යාජ මහා භික්ෂු ප්‍රතිරූපයක් වූ ප්‍රතිපත්ති ශාසන මගෙහි වැඩම කළ උදාර භික්ෂු පෞරුෂයෙන් හිබි වූ මුළු මහත් භික්ෂු සංඝයාටම ශාසන සෙවන සෑදූ මහා වනස්පතිදෙකු වූ බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුවක් නම් ව්‍යක්ත විනීත විසරද
ධර්මදර ධර්මානුධම්ම ප්‍රතිපන්න වූ සංඝ සෝබන ගුණධාරී විය යුතුයයි වදාළසේද මාහිමියන් එම ගුණදරා අනතිමානීව අතිශය නිරහංකාරව ස්වකීය අනුත්තර සාමාන්‍ය දිවි ගමන දෙවියන් සහිත ලෝකයේ හිත පිණිසම වැඩම කළා වූ සසුනබර දෙවුරින් දරා අපගේ කාලේ වැඩ සිටි සංඝ පේත්‍රෝන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා අපගේ නමස්කාරය වේවා කියලා කවුරු සාදු කියන්නේ පින්තුනි ශාසනයේ ලැබෙන උතුම්ම රැකවරණය තමයි මේ පැවිදි බව කියලා කියන්නේ. ප්‍රවෘජෝප සම්පත්තියටපත් වෙනවා කියලා කියන්නේ මේ මනුස්ස ජීවිතය තුළ ලැබෙන සුන්දර ලාභයක්. ලබා ගන්න තියෙන දුර්ලභම ලැබීමක්. ඒ මාහිමිපාණන් වහන්සේ ඒ සොඳුරු පැවිදි බව ලබාගෙන තමන් වහන්සේගේ ජීවිතය අර්ථවත් කරගෙන ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් වැඩ වාසය කළ උතුම් යතිවරයන් වහන්සේ නමක්. පූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේ දකින ඕනෑම කෙනෙකුට ඒ උතුමන් වහන්සේගේ උදාාර නිහතමානී ගුණ ඒ වගේ මේ ව්‍යක්ත විසරද භාවය මොනවට පැහැදිලි කරපු උතුම් වූ පඬිරුවණ. ඒ මහානායක මාහිමිපාණන් වහන්සේ ජන්ම භූමිය ලබන්නේ ඒ එක් පින්වත් ඒකනායක මුදියන්සේලාගේ මහ කුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමන්ටත් ඒ වගේම හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මණිකේ මෑණියන්ටත් දාව 1922 නොවැම්බර් 30 වෙනිදා ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ නම ඒකානායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ උතුම් වූ ශාසන දායාදය ලබාගන්නේ 1933 ජූලි 8 වෙනිදා ඒ පැවිදි භූමියටපත් වෙනවා. වැල්ලවත් ධර්මෝදය පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබාගෙන නිත්‍යපුර විද්‍යානන්ද පිරිවෙනින් විනයාචාර්ය හා විනය විසරද කියන උපාධිය ලබාගෙන තිබෙනවා. ඒ කාලේ තිබුණ මේ විනයාචාර්ය විනය විසරද උපාධි ලබන භික්ෂුන් වහන්සේලාට සුවිශේෂී වූ කපුරු පූජාව කියන මහා පූජාවක් කරලා උපහාර දක්වනවා. ඉතින් ඒ කාලේ අගමැතිතුමා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගෙන් මේ උපහාරය ලබන්නත් පූජනීය මාහිමිපාණන් වහන්සේ සමත් වෙලා තියෙනවා. ඒ ජීවිත කාලය පුරාවටම ඊ타ත්ම සුවිශේෂී වූ හැකියාවන් පෙන්වමින් ශාසනයට නැඹුරු වෙලා හිතකාමීවම කල්යාණ මිත්‍රත්වයෙන් ලෝකයට පිහිට වෙච්ච උතුම් යතිවරයාණන් වහන්සේ නමක්. පින්තුනි තමන් වහන්සේගේ ජීවිතයම කැපකලේ පුංචි සන්ධියේ ඉඳලාම මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහාමයි. කවදාවත් නිලතල බලාපොරොත්තු වෙලා නැහැ. උන්වහන්සේගෙන් අහපු වෙලාවක උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මම කිසිම දෙයක් අපේක්ෂා කළේ නැහැ. හැබැයි ඒ වගේම තමන් වහන්සේගේ ජීවිතයෙන් මහ විශාල මිහිවරක් ඉෂ්ට සිද්ධ කරපු යතිවරයන් වහන්සේ නමක්. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ වර්තමානයේ මේ මහා සංඝ පීත්‍රුන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ උතුමන් වහන්සේගේ ජීවිතේ පුරාවටම උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වුණා. පින්තුනි මේ ශාසනයේ වර්තමාන නියමුවන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේගේ ජීවිතයේ පුරාවට සිදු කරගන්නට යෙදුන උදාාරතර කුසල සම්පත්තියම උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා ඒකාන්තයෙන්ම පිහිට වෙනවා. නමුත් මේ කල්යාණ මිත්‍ර මහා සංඝරත්නය ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ උතුමන් වහන්සේගේ ගුණ නැවත නැවත සිහි කරමින් තමන් වහන්සේ
ඒ කරපු ශාසනික සේවාවන් නැවත නැවත සිහි කරමින් වර්තමානයේ අපගේ මේ ශාසනයේ නියමුවන් වහන්සේට අප සෑම දිනම සිදු කරගන්න මේ උදාාරතර කුසල සම්පත්තිය එකසේම අත් වේවා අනුමෝදන් වෙත්වා කියන චේතනාවෙන් පුණ්‍යානුමෝදනා කරන්න. අද දවසේ ශ්‍රී ලංකාව තුලත් ලෝකයේ තුලත් නොයෙක් පිරිස් මේ විදිහටම පාංශිකෝල දෙමින් සංඝෝපස්ථාන කරමින් බුද්ධෝපස්ථාන කරමින් ධර්ම දේශනා පවත්වමින් සිදු කරනවා. ඉතින් ඒ නිසා අපිට ඒ උතුමන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගන්න අවස්ථාව සැලසුණා. ඒ වගේම යම් ස්වාමීන් වහන්සේ නමක් දක්ෂ ලෙස, ව්‍යක්ත ලෙස, විසරද ලෙස ධර්මය හසුරවනවා නම්, ප්‍රකාශ කරනවා නම් පූජනීය මාහිමිපාණන් වහන්සේ නිහතමානීව ඒවා අගය කරමින් ශාසනයේ දියුණුව ගැන ඉතාම ප්‍රශස්තව කතා කරපු ස්වාමීන් වහන්සේ නමක්. විද්‍යාසාගර පිරිවෙනේ වැඩ ඉඳිමින් ලෝක ශාසනික සේවයේ යෙදුන ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේට රිපල්බ්‍රෝක් බද්දේක විහාරයේ ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජනීය අපගේ අවසරයි වැයගොඩපොළ විමල ඥාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අනුශාසනා පරිදි මේ පින්වත් සෑම දිනම කෘතවේදී උතුමන් වහන්සේගේ ගුණ සිහි කරන්නට යෙදුණා. ඒ වගේම ධම්සුව භාවනා මධ්‍යස්ථානයේ ඉහළගු කරලි පාසාදික ස්වාමීන් වහන්සේත් අප සමග එකතු වෙමින් ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේගේ චරිතාපදානය සම්බන්ධව ඔබට වචන ස්වල්පයක් ප්‍රකාශ කරાવી. ඉතින් පූජනීය මාහිමිපාණන් වහන්සේ මේ ශ්‍රී ලංකා රාමාන්‍ය මහා නිකාය කියන මේ වනස්පති මහා වෘක්ෂ රාජයාගේ එක් ශාඛාවක්. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ මේ තේරවාදී සම්බුද්ධ ශාසනයේ මේ තේරවාදී සම්ප්‍රදායේ මහා මිහිවරක් කරපු මේ කුළුණක් තමයි මේ බිඳ වැටුනේ. ඉතින් පින්විතුනි එන්නම ඒ උතුමන් වහන්සේලා යතිවරයන් වහන්සේලා අපෙන් අයින් වෙලා යනකොට සම්බුද්ධ ශාසනය දරා ගන්න පිරිස අඩු වෙනවා. ඉතින් මේ පූජනීය මහා සංඝරුවන අපිට ප්‍රෞර්ජෝප සම්පත්තිය ලබා දුන්න අපගේ පරම පූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සමගාමී වූ සංඝ පිරිසක්. ඒ උතුමන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන්ම තමන් වහන්සේලාගේ ජීවිතය කැප කළා. පුංචි සන්ධියේ ඉඳලා ඒ ස්වාමීන් වහන්සේලාගේ අම්මලා තාත්තලා මේ ශාසනය පිළිබඳ අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කරපු පිරිසක්. දවසක් මේ පොඩි ස්වාමීන් වහන්සේ ගිහි කාලේදී මහානායක ස්වාමීන් වහන්සේට පන්සලේ ඉන්න බෑ කියලා හිතලා ගෙදර යනවා. ඒ ගෙදර යන වෙලාවේදී අම්මා බෝලත් අරගෙන එළිය අතුගගා ඉඳලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ එන විදියෙම දැකලා තියෙනවා මොකද්ද මේ දරුවා එනකොටම දැකලා තියෙනවා මේ තමයි ගෙදරට එන්න ආසාවේ තමයි එන්නේ කියලා. ඒ අම්මා මොන තරම් මේ ශාසනයට ලැබිද කියන්නේ බෝලත් අරගෙන පන්නගෙන ගිහිල්ලා තියෙන යනවා පන්සලට කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මෑත කාලේදී ඒ කාරණේ සිහිපත් කරලා මගේ මේ ජීවිතයේ සම්පූර්ණ මේ ගමනට බලය, ශක්තිය, ජවය උනේ මගේ අම්මා කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් ඒ ශාසනය කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරපු ඒ මාපිය දෙපළත් අපි බොහොම ගෞරවයෙන් අද දවසේදී සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් ශ්‍රී ලංකා රාමාන්‍ය මහා නිකායේ තෙලසුන මහා නායක පදවි ප්‍රාප්තව වැඩවිසූ කුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙන්පති ශාසන සෝභන සිරි සීලවංශ වංශාලංකාර දජ ත්‍රිපිටක වාගීස්වරාචාර්ය රාජගුරු පරියප්ති විසරද ත්‍රිපිටක ධර්ම චක්‍රවර්ති ස්තවීර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය විනය විසරද පරම පූජනීය නාපාන ප්‍රේමසිරි මහා නායක
මාහිමිපාණන් වහන්සේට බඹසර වස නිම කරන්නට සසුනට කළ අත්‍යුත්තම සේවයම හේතු වාසනා වේවා. ඒ වගේම අප සෑම දිනා විසින් සිදු කරගන්න මේ උදාාරතර කුසල සම්පත්තිය හේතු වාසනා වේවා. අපගේ පූජනීය විමල ඥානනායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ ඒ මහා සංඝරුවනත් මේ දායක පින්වත් සෑම සියලු දෙනාමත් ධර්මයේ ඇසුරු කරමින් ආධ්‍යාත්මික ගුණ පුරමින් සීලාදී පිළිවෙත් පුරමින් මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙමින් සිදු කරගන්නා උදාාරතර කුසල සම්පත්තියත් එකසේමත් වේවා අනුමෝදන් විත්වා. මාහිමිපාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගනිත්වා. උතුම් අමා නිවනින් සැනසෙන්නට මේ සොඳුරු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආදර ගෞරවයෙන් මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. Sadhu, sadhu, sadhu. Now I kindly invite the chief incumbent of Damsura Aranya Senasana, the meditation center, Venerable Ihal Gokrali Pasadipatera, to deliver another Anusasana in English. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත දුල්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ දුර්ලභා කන සම්පත්ති දුර්ලභා පම්බංජා දුර්ලභං සද්ධම්ම සවනං දුර්ලභෝ සප්පුරිස සංසේවෝ ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ දුනාතමච්චුනෝ සේනං අලාගාරං කුංජරෝ යෝයමස්මින් ධම්මලිනේ අපමත්තෝ විහෙස්සති පාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. Dear Venerable Sangha and dear devotees from all over the world, today we all gather here for a special occasion, that is to share the meritorious deeds for our late chief prelator, the Mahanayaka of the Ramanya Mahanikaya, Venerable Napana Pemasiri Mahanayaka Thero. The chief prelator, Venerable Mahanayaka Thero, is a significant character in Sri Lankan Buddhist history. He also received the Sāsana Sobhana title and Sāsana Kirtisri Rajaguru title, Silavan Salankara Bhaja title, and Tripitaka Vagishwaracharya title, Vinay Visharada Vinayacharya, Rajake Pandita, and Tripitaka Dharma Chakravarti. And he was the chief incumbent officer, chief incumbent monk of the Horikarma Vidyasagara period. And also he received one of the most greatest honorary name from Myanmar, that is Agamaha Pandita. Great Venerable Napan Pemasiri Mahanayaka Thero was a humble and popular character among the Sri Lankan monks and very well respected and also appreciated by local and foreign Buddhists and non-Buddhists as well. Venerable Mahanayaka Thero became the Mahanayaka in 2013. But let me tell you about the history of Sri Lankan Buddhism and the history of Ramanya Nikaya. Ramanya Nikaya, the sect of Ramanya in Sri Lanka, was the third in line if you consider the history of Sri Lankan Buddhism.
Actually, the recent history of Sri Lankan Buddhism, in the 17th century, Sri Lankan Buddhism was in a really dark age. There were no any Buddhist monks to ordain a Buddhist monk. Only the Shramane, only the Ganinahasela, also called as preceptors, were there. The preceptors were not Samaneras or not Upasampada monks, so there were no ability there to ordain a new monk in the country. So literally, we consider in this situation, if a country does not have more than 4 Upasampada monks to ordain a new monk, we can consider the country officially do not have the Buddhist heritage with monks. So in the 17th century in Sri Lanka, during the Kandy Kingdom, the great venerable Sangaraja, Sri Saravankara Mahathera, and his supporters brought Buddhism from Thailand to Sri Lanka. That was in year 1753, during the time of King Kirtisini Shankaraj Singha. And the great venerable Upali Mahathera from Thailand and 18 monks came to Sri Lanka and started the oldest sect of Sri Lankan Buddhism today. That is the Shamopali Siam Mahanikaya. After around 50 years from that establishment, another student of Sri Saravankara Sangaraja Mahathera, he was a venerable Bovala Dhammananda Mahathera. Bovala Dhammananda Mahathera, and he had a student called Amagapitiye Siri Jnanavimal Tissa Mahathera. They introduced the Buddhism from Myanmar and also from the sect of Amarapur. The northern Burma was called as Amarapur those days. So they introduced the sect of Amarapur to Sri Lanka in 1803. That was called Amarapur Mahanikaya of Sri Lanka. And then later, a group of well-disciplined and the monks who protected the Buddha's rules wanted to establish a new chapter in Sri Lanka by establishing the great Ramanya Mahanikaya. So great venerable Amaghavate Indrasabhara Jnanasami Mahathera and Madala Dhammatilaka Mahathera and many other great venerable chief monks gathered together and introduced the sect of Ramanya from the lower Myanmar in 1863, 13th of July. Since then, the Ramanya Nikaya started and also considered as the third sect of Sri Lankan Buddhism since then. And this particular new Ramanya sect especially start delivering Dhamma to a lot of people and also paying attention and focusing about the principles of the monks. They put more attention to develop precepts and protect and discipline the monks in the proper path. And the 12th great preceptor or the chief prelator or the Mahanayaka of the Ramanya Mahanikaya was the great venerable Veladini Sri Melalankara Mahathera. After his passing away in 2013, Venerable Napana Pemasiri Mahanayaka Thera was invited and selected by the Ramanya Mahanikaya to be the great chief prelator of the Nikaya, also called as the Mahanayaka of the Nikaya. Because of his humble and more distinguished character, and also the learning skill and the teaching ability to the students, he had a lot of good students. At the same time, he supported the Sri Lankan Buddhism widely. He born to this world in year 1923, the 20th of January. And in 1933, 8th of July, he became monk.
After that, he received the higher ordination Upasampada in 1943, 6th of August. And he received his first title as a Vinayacharya. Those days, the Vinayacharya was really an important and difficult examination to pass. And he passed the examination. He became the Vinayacharya, Master of Vinaya, 1945. And in 1949, he became Vinaya Visharada, the great master of the Vinaya, Buddhist disciplines. And in 1953, he became the Royal Pandit, the Rajakiya Pandita degree. And in 2008, he received one of the most respected title from Myanmar, that was Agamaha Pandita. And also he received as the Chief Secretary of Ramana Mahanikaya, and later he worked as the Judicial Chief Secretary of Ramana Mahanikaya. This Venerable Bhante, the great Venerable Nahapanta Sri Bhante, was the most senior monk among all the Mahanayaka Theras in Sri Lanka. And he was the 13th chief prelator or the Mahanayaka of Sri Ramana Mahanikaya. And most important duty during his time is to merge and unite Sri Lanka Ramana Mahanikaya and Sri Lanka Amarapura Mahanikaya together. In year 2019, 16th of August, with the leadership of Venerable Pema Mahathera and all other great Venerable monks who lead the project, they managed to establish a new sect in Sri Lanka called Sri Lanka Amarapura and Ramanya Samagri Mahasangha Sabhava, to take the joint decisions together, to unify and also to show to the world when the monks work together, when the monks establish their companionship together, everyone can get the benefit from it. Sukho Sanghasa Samaki Samakaran Taposukho. So the great Venerable Bhante passed away a few days ago, and today was his funeral. And we would like to share the meritorious deeds of all the merits that we earned today by discussing Dhamma, and also by sharing meritorious deeds and offering robes to the Sasana. And also, we would like to share the meritorious deeds with all other Mahatheras and Mahanayakas who passed away, especially the great Venerable Karavantu Sri Jinnamashanayaka Mahathera, the founder of Sri Kalyana Yogashram Sanstha of Ramana Mahanikaya, and also great Venerable Mata Nyamarama Mahathera, the great preceptor of Sri Kalyana Yogashram Sanstha, and also the late Venerable now Nyaridama Mahathera. We'd like to share these meritorious deeds with all other Venerable monks who passed away. May all these meritorious deeds support them to be happy, healthy, peaceful and content, and reach to the ultimate bliss of Nibbana. And we would like to share these meritorious deeds also with all the monks who practice the pathway today, and the new Mahanayaka of Sri Ramana Mahanikaya, Sri Makulave Vimala Mahanayaka Thero. And he also received the title of Agamaha Pandita from Myanmar, and Shashana Sobhana, Dharmakirti Sri Saralankara, and Tripitaka Vishala. We would like to share these meritorious deeds with great Venerable Makulave Vimala Mahanayaka Thero to continue his position as the Mahanayaka with good health and live long through the biggest sasana, biggest service to our sasana, and to support the monks in the world to develop that pathway towards Nibbana. We'd like to share these meritorious deeds with all the deities and all the past relatives and all the devotees who joined together for this great event from Australia and from Sri Lanka, Malaysia, Singapore, and Europe, and all over the world. We'd like to share these meritorious deeds for all of you and all the living beings who would like to share the merits. May all of them be happy, healthy, peaceful and content, and reach the ultimate bliss of Nibbana. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Apasti Vadala Mahaviharavanshika
ශ්‍රී ලංකාරාමඤ්ඤ මහානිකායේ මහානායක මණිකින්න උරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල විහාරාධිපති ශාසන සෝබන ශාසන කීර්ති ශ්‍රී රාජගුරු ශීලවංශාලංකාර දජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ගමහා පඬිත විනය විශාරද විනයාචාර්ය राजकीय पंडित त्रिपिटक धर्म की चक्रवर्ती अतिपूज्य नापान प्रेमश्री अभिधान महानायक माहिमिपाණන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ශ්‍රී ලංකාවේදී සිදු කරනවා. ඒ සමගාමීව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිදු කරනු එම චීවර පූජාව සහ අනුශාසනා පින්කම් හේතුවෙන් ඒ වගේම මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ අප සමග සම්බන්ධ වන සියලුම දෙනා රැස් කරගන්නා ලද සියලු කුසලානිසංසයන්ගේ අනුභවයෙන් ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සම්පත් ලැබේවායි අපි සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එමෙන්ම අද දිනේදී ධර්ම දේශනාව පැවැත්වූ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැවුලපළ විමල ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් එමෙන්ම අනුශාසනා පැවැත්වූ පාවල සිරිනන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් පූජ්‍යපාද ඉහළ කොකරල්ලේ පාසාදික ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතෙම පසුගියදා මෙල්බර්න් නුවර අලුතින්ම ආරම්භ කරන ලද දම්සුව ආරණ්‍ය සේනාසනයේ අධිපති ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා තිදෙනාටම අපි සාදුකාරී පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී ආශිර්වාද කරමු. චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනාගේ ධර්මාභෝධය වඩා වර්ධනය කිරීම සඳහා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාරදී පින්නානුමෝදනා සිදු කර ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඒ සමගම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කරනවා. උපාස වන්දාමි භන්තේ මාපත පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන් ආමිනා පතං පුඤ්ඤං මයිඛං දාතබ්බං සාදු අනුමෝදිතං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ කමාම් කමතං ඕකාස කමාමි භන්තේ ဒုတိ යම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පන්තිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. අද දිනේදී මෙම වැඩසටහනට මම අයුරු සහයෝගය දැක්වූ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ සහ දම්සුව ආරණ්‍ය සේනාසනයේ දායක ප්‍රභාවල වලටත් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ මෙම ධර්ම ශ්‍රවණය සහ මෙම පුණ්‍ය කර්මයට සහභාගී වූ සියලුම දෙනාටත් සම්මා සරණයි.
බෑ ඈ බිලම්පස බෑ අම්මා කිව්වේ නේ කුතුම මේ මුලට නම් විශේෂණ ටිකක් නැති ඉන්නේ සායගාත. පෙන්ගෙන්නේ එහෙම තමයි. ඊළඟ මානායකාන්තම කරන්නකො. දැන් මේ මහානායක හඳුර නිවන් කාදනේ. ආසාදී කාදරේ කිව්ව විමලසා සමුදාය කරපු හින්දා මහානායක තනතුර දෙන්නේ නැති වෙයි මං කිව්වා එහෙම වෙන්න විදියක් නැහැ. ඊළඟට සුදුස්සෙක් නැහැ කියලා. හැබැයි නිරෝගීමත්ම ඒ කියන්නේ සෑහෙන කාලයක් අපිට ඒ කියන්නේ ලොකු සේවයක් කරන්න පුළුවන් චරිතයක් තමයි සංසය. ඇත්ත දෙකයි. කලින් හිටිය අපේ වලගල් හිටියේ ඉස්සෙල්ලේ ඥානෝදයම පුදුම කාලයක් හිටියා. ඒ වුණාට මේ බොහොම හොඳට කියන්නේ ක්‍රියාශීලී. අනිත් සමාජවල ඔය නෙමෙයි රෙවැල්ඩි සංසෙත් හොඳයි මේ සංසෙත් හොඳයි. ඒක දෙනවා සායගාන්සෙට අම්බේරකටත් අනුවනේ. අනුව දෙක. ඒකට මේ සානාසෙට බොහොම ක්‍රියාශීලී තාම. ඇත්ත දෙකයි. විමර්ශෝ. ඉස්සර අනි ඉවරයි.